ආයුබෝවන් පුතේ මුදනාටම සුබ දැසනක් වේවා කියලා පළවෙනියෙන් ප්‍රාර්ථනා කරනවා. අද අපේ පන්තියේ සීකේ දරුවන්ගේ ඉන්දි ඉතිහාසය අවසාන පාඩම සාකච්ඡා කරමින් හිටියේ. ඒකේ අපි විශේෂයෙන්ම ගිය සතිය සහ ඊට උඩින් සතිය කියන මේ සති දෙකේදී සාකච්ඡා කරගෙන ආවා දකුණු ඉන්දියානු දේශපාලනික පසුබිම කියන මාතෘකාව. දකුණු ඉන්දියානු දේශපාලනික පසුබිම කියන මාතෘකාවේ දැනට අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ පල්ලවයින්ගේ දේශපාලනික සහ ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳව තමයි අපි ගිය සතියේදී අවසන් කරගත්තේ. ඒ නිසා අද දවසේ අපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දකුණු ඉන්දියාවේ තවත් විශේෂී වූ දේශපාලනික සංස්කෘතික වර්ධනයක් සිදු කරපු රාජ්‍යයන් දෙකක් එහෙම නැත්නම් රාජවංශ දෙකක් පිළිබඳව. ඒ තමයි චාලුක්‍යවරුන්ගේ දේශපාලනික කටයුතු සහ පාණ්ඩයන්ගේ දේශපාලනික සංස්කෘතික කටයුතු. දකුණු ඉන්දියානු ඉතිහාසයේ තුල මොවුන්ගේ දායකත්වය ඒ වගේම දකුණු ඉන්දියානු දේශපාලනික සංස්කෘතික ක්ෂේත්‍රයන් වර්ධනය කිරීමට මොවුන්ගේ මොනතරම් කාර්යභාරයක් දායකත්වයක් ලැබිලා තියෙනවද කියන එක පිළිබඳව තමයි අපි විශේෂයෙන්ම මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි වාට් ලබා දීලා තියෙන නිබන්ධනයේ පුතේ 10 වෙනි පිටුව පෙළ ගන්න. 10 වෙනි පිටුවේ අපි දීලා තියෙනවා ඒකේ අපි කතා කරන්නේ පළවෙනිම මේ චාලුක්‍යවරුන්ගේ ඉතිහාසය පිළිබඳව. චාලුක්‍යයන්ගේ දේශපාලනික ඉතිහාසය. චාලුක්‍යවරුන්ගේ දේශපාලනික ඉතිහාසය. දේශපාලන ඉතිහාසය. අපි නිබන්ධනයේ පුතේ මේ චාලුක්‍යයන්ගේ දේශපාලන ඉතිහාසයට අදාළ තොරතුරු රසක් කරුණු වශයෙන් ගෙනහැර දක්වලා තියෙනවා. එන්නේ කරුණු ටික තමයි අපි මෙතනදී විශේෂයෙන් පුළු වශයෙන් සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් විශේෂයෙන් දකුණු ඉන්දියාවේ මේ චාලුක්‍යවරුන්ගේ ඉතිහාසය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන් අපි පළවෙනියෙන්ම දැනගත යුතු කාරණාවක් තමයි මේ චාලුක්‍යවරුන්ගේ දේශපාලනික කටයුතු එහෙම නැත්නම් මේ දේශපාලනික ප්‍රවාහයන් ටික සිදු වෙන්නේ මේ ඩෙකෑන් ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන ඉන්නේ. ඩෙකෑන් ප්‍රදේශ මුල් කරගෙන තමයි මේ දේශපාලනික කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අපි දන්නවා මේ ඩෙකෑනේ කියලා කියන්නේ මේ දකුණු ඉන්දියාවේ මෙන්න මේ අර්ධද්වීපික කලාපයේ මේ දකුණු ඉන්දියාවේ අර්ධද්වීපික කලාපයේ මෙන්න මෙතන උතුරේ තියෙනවා අපේ නර්මදා නදිය. මේ නර්මදා නදියේ උතුරු සීමාව වශයෙන් තබාගෙන ඒ වගේම තමයි එතනම තියෙනවා අපේ වින්ධ්‍යා කඳුවැටිය, ඡෝටා නාග්පුර් කියන කඳුවැටි ඒවා තමයි උතුරු සීමාව හැටියට සැලකෙන්නේ. ඒ වගේම දකුණෙන් අපිට හමු වෙනවා අපිට මෙන්න මෙතන විශේෂයෙන්ම මේ කෘෂ්ණ නදිය දකුණෙන් කෘෂ්ණ හා තුංගභද්‍රා කියන මෙන්න මේ ගංගා පද්ධතියෙන් සීමා වෙච්ච මෙන්න මේ කලාපය කේන්ද්‍ර කරගෙන තමයි විශේෂයෙන්ම අපි මේ ඩෙකෑන් කලාපය හැටියට හඳුනගන්නේ. මේක විශේෂයෙන්ම පසුකාලීනව මේක පුළුල් වෙලා තියෙනවා මෙතනින් කාවේරිය දක්වාම. ඒතර මෙන්න මේ කලාපය බටහිර ඝාට් සහ නැගෙනහිර ඝාට් කියන අතර කලාපයක් උතුරින් නර්මදා නදියනුත් සීමා වෙච්ච මේ ප්‍රදේශයේ තමයි සාමාන්‍යයෙන් අපි මේ ඩෙකෑන් කියලා සලකන්නේ. ඩෙකෑන් කලාපය මේක ඩෙකෑන් සානුව කියලා කියනවා මේ කාවේරි දක්වා වූ කලාපය. එතකොට මෙන්න මේ ඩෙකෑන් ප්‍රදේශය කියන එක පුතේ අපි පැරණි ඉන්දියානු ඉතිහාසය ගැන කතා කරනකොට වෙනම රාජ්‍යයක් හැටියට මේ ඩෙකෑන් වල වෙනම රාජ්‍යයක් හැටියට පැරණි ඉතිහාසය තුල ක්‍රියාත්මක වුණේ නැහැ. අපි දන්නවා මෞර්ය අධිරාජ්‍ය පිළිබඳව කතා කරනකොට මෞර්ය අධිරාජ්‍යයට මේ ඩෙකෑන් ප්‍රදේශයේ පැහැදිලිවම අයත්ව තිබූ බවට සාධක තියෙනවා. එතකොට මෞර්ය අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් අනතුරුව අපි දකිනවා ඩෙකෑන් කලාපයේ තුල පුතේ ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය වෙනවා. කවුරු යටතේද? සාතවාහනවරුන් යටතේ. සාතවාහනවරුන් යටතේ මේ ඩෙකෑන් කලාපයේ තුල ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය වෙලා අපිට ඒක අධිරාජ්‍යයක් බවට පත් වෙනවා. මෙන්න මේ කලාපයේ තුල ඒකට අපි කියන්නේ
සාතවාහන අධිරාජ්‍ය. මතක තියාගන්න අපි ඉගෙනගෙන තියෙනවා ඩෙකෑන් වල ප්‍රථම අධිරාජ්‍ය නිර්මාණය කරනු ලබන්නේ සාතවාහනවරු කියලා. ඩෙකෑන් වල ප්‍රථම අධිරාජ්‍ය නිර්මාණය කරනු ලබන්නේ කවුද? සාතවාහනවරු. එතනම අපිට මේ සාතවාහනවරුන්ගේ බලය පිරිහීමත් සමග ඒ කියන්නේ ඩෙකෑන් තුල ඔවුන්ගේ රාජ්‍ය බලය දුර්වල වීමත් එක්ක පරිහානියටපත් වීමත් එක්ක මෙන්න මේ ඩෙකෑන් කලාපය තුල පොඩි රාජධානි ටිකක් බිහි වෙන්න පටන් ගන්නවා. ප්‍රාදේශීය වශයෙන් කුඩා රාජධානි ගණනාවක් මේ කලාපයේ කේන්ද්‍ර කරගෙන ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඒකෙන් එක රාජ්‍යයක් ගැන තමයි අපි කතා කරේ පල්ලව රාජ්‍ය. හරි මේ කාංචිය කේන්ද්‍ර කරගත්ත පල්ලව රාජ්‍ය ඒකෙන් එක රාජ්‍යයක්. ඒ වගේම තව අපිට දැක ගන්න පුළුවන් තේ රාෂ්ට්‍රකූට වරුන්ගේ රාජ්‍යයක් හැදෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් තේ වාකාටක වරුන්ගේ රාජ්‍යයක් හැදෙනවා. ඔන්න ඔය අතරතුරේ තමයි අපි දකින්නේ විශේෂයෙන් තේ චාලුක්‍ය වරුන්ගේ රාජ්‍යයකුත් නිර්මාණය වීම. හරි. එතකොට මතක තියාගන්න සාතවාහන වරුන්ගේ පරිහානියත් සමග ඩෙකෑන් කලාපය තුල මොකද්ද වෙන්නේ? ප්‍රාදේශීය වශයෙන් කුඩා රාජධානි වෙනවා. නේද? එතකොට පල්ලව රාජ්‍ය, එවාගේ තේ වාකාටක රාජ්‍ය, රාෂ්ට්‍රකූට, තව ගංග වරුන්ගේ රාජ්‍ය, කදම්බ වරුන්ගේ රාජ්‍ය නේද? ඒ රාජ්‍යයන් වලට අමතරව බිහි වෙච්ච තවත් ප්‍රධාන රාජ්‍යයක් හැටියට තමයි ගොඩාක් වෙලාවට අපි දැන් ඔය කියපු ඔය වාකාටක, එවාගේ තේ කදම්බ, ගංග ඒ රාජ්‍යවල බලයත් පිරිහීමත් එක්ක තමයි චාලුක්‍ය කියලා රාජ්‍යයක් මේ ඩෙකෑන් කලාපය තුල බිහිවන ආකාරය දක්නට ලැබෙන්නේ. හරි. ඒතර ඔන්න ඔය කාරණාව අපි මූලික පසුබිමක් හැටියට සහ අපි මේ මාතෘකාවට ආරම්භයක් කරන ප්‍රවිෂ්ටයක් හැටියට තමයි මම ওই කාරණා ටිකේ පැහැදිලි කරලා දුන්නේ. ඒතර මේ දකුණු ඉන්දියාවේ මේ ඩෙකෑන් කලාපය තුල මේ චාලුක්‍යවරුන්ගේ දේශපාලනික කාර්ය සංසිද්ධීන් පිළිබඳව අපිට කතා කරද්දී චාලුක්‍යයන්ගේ ලිපි ලේඛන විශේෂයෙන් අපිට භාවිතාවට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතිහාසඥයින් විසින් ගෙනහැර දක්වලා තියෙන කරුණු අපිට භාවිතයට ගන්න පුළුවන්. මේ අතරින් චාලුක්‍යයන්ගේ ප්‍රධානතම අභිලේඛනයක් තමයි මේ අයිහෝල් කියන අභිලේඛනය. අයිහෝල් කියන අභිලේඛනය විශේෂයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් චාලුක්‍යයන්ගේ දේශපාලනික කටයුතු පිළිබඳව අධ්‍යයනය කරද්දී. අයිහෝල් කියන ශිලාලේඛනය පිහිටලා තියෙන්නේ මේ විශේෂයෙන් මේ අයිහෝල් කියන ස්ථානය. ඒ ක්‍රිෂ්ණ නදියට ආසන්නව තියෙන මෙන්න මේ අපිට සිටියන් වලදී අහන්න පුළුවන් මෙන්න මේ ස්ථානය අයිහෝල් කියලා ලකුණු කරන්න පුළුවන්. ඒක අපි තියාගමු අපි අයිහෝල්. මෙන්න මේ ස්ථානයේ පිහිටලා තියෙන ලේඛනයක් තමයි අයිහෝල්. පළවන දෙවන පුලකේසීන්ගේ කාර්ය සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කරන්න අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පොදුවේ අපිට චාලුක්‍යයන්ගේ ඉතිහාසය පිළිබඳව ලොකු තොරතුරක් මේ අයිහෝල් ලේඛනය හරහා අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලේඛනත් පරිශීලනය කරලා වෙනස් සාහිත්‍ය පොත්පත් ඉතිහාසඥයින්ගේ අදහස් මතවාදත් විමර්ශනය කරලා චාලුක්‍යයන්ගේ ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් අපිට තොරතුරු විමර්ශනය කළ හැකියි. එතකොට චාලුක්‍යයන්ගේ ඉතිහාසය විමර්ශනය කරනකොට අපිට තියෙන ප්‍රධානම කාරණයක් තමයි අපිට මේ චාලුක්‍යයන්ගේ ඉතිහාසය ප්‍රධාන රාජවංශ දෙකක් යටතේ තමයි වර්ධනය වෙලා තිබුණේ. අපිට හොඳට මතක තියාගන්න චාලුක්‍යයන්ගේ රාජ්‍ය වොන්ගේ දේශපාලනික ඉතිහාසය ප්‍රධාන රාජ්‍යයන් ප්‍රධාන රාජවංශ දෙකක් යටතේ වර්ධනය වෙලා තිබුණා. හරිද? ඒකෙම අපිට එකක් තමයි අපි ගන්නවා මෙහෙම විශේෂයෙන් මේ නැගෙනහිර චාලුක්‍ය කියලා. එකක් තමයි නැගෙනහිර චාලුක්‍ය. අනිත් එක තමයි අපිට බටහිර චාලුක්‍ය. මේ විදිහට රාජවංශ දෙකක් ප්‍රධාන රාජවංශ දෙකක් යටතේ තමයි වර්ධනය වෙන්නේ නැගෙනහිර චාලුක්‍ය හා බටහිර චාලුක්‍ය. නැගෙනහිර සහ බටහිර කියන්නේ මේ චාලුක්‍යයන්ගේ බලය පැතිර ගියපු ප්‍රදේශ සම්බන්ධයෙන් තමයි අපිට මේ රාජවංශ දෙක ගොඩ නැගෙන්නේ. මේකෙන් මුලින්ම අපිට හමු වන රාජවංශය තමයි අපිට බටහිර චාලුක්‍ය රාජවංශය.
සාමාන්‍යයෙන් දල වශයෙන් අපි ගන්නවා ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසත් 8 වෙනි සියවසත් කියන මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන් වාතාපි කියන නගරය කේන්ද්‍ර කරගෙන වර්ධනය වෙච්ච රාජ්‍ය තමයි බටහිර චාලුක්‍යයන්ගේ රාජ්‍ය. මතක තියාගන්න 6 වෙනි සියවසත් 8 වෙනි සියවස. මේක කියන්නේ 6 වෙනි සියවසේ මැද සහ 8 වන සියවසේ මැද. ඔය අතරතුර කාලයේදී මොන නගරයේද? වාතාපි නගරය. වාතාපි නගරයට අපි තව නමක් භාවිතා කරනවා අපිට මොකක්ද? බදාමි කියලා. මෙන්න මේ නගරය අපි සිටියේදී හඳුනා ගන්නවා අපේ වාතාපි මෙන්න මෙතන වාතාපි නගරය. එතරම් අත්තාලා මොකද තියාගන්න බදාමිය කියලා කියනවා මේකට බදාමිය. මෙන්න මේ නගරය කේන්ද්‍ර කරගෙන වාතාපි නගරය කේන්ද්‍ර කරගෙන මේ බටහිර කලාපයේ තුල වර්ධනය වෙච්ච රාජ්‍ය තමයි බටහිර චාලුක්‍ය රාජ්‍ය කියලා කියන්නේ. හරිද නේද? බටහිර චාලුක්‍යවරුන්ගේ රාජ්‍ය. ඒතර පුතේ මේ බටහිර චාලුක්‍යයන්ගේ රාජ්‍ය විශේෂයෙන් මේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා සියවස් දෙකක පමණ කාලයක් පුරාවට විශේෂයෙන් මේ රාජ්‍ය වර්ධනය වෙලා තියෙනවා. ඒතර මේ රාජ්‍යයේ බලය යම් කිසි පිරිහීමකට ලක් වෙනවා පුතේ මේ ඩෙකෑන් කලාපයේ තුලින්ම රාෂ්ට්‍රකූට කියලා රාජ්‍යයක් වර්ධනය වීම හරහා මෙන්න මේ ප්‍රදේශයේ රාෂ්ට්‍රකූට කියලා අලුත් බලවේගයක් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමත් එක්ක වාතාපි බටහිර චාලුක්‍ය බලය දුර්වල වෙනවා. ඒ දුර්වල වෙච්ච බටහිර චාලුක්‍යයන්ගේ බලය විශේෂයෙන් නැවත කොට නැගෙනවා. විශේෂයෙන් ඒක අපි හඳුනාගන්නේ මේ නැගෙනහිර චාලුක්‍යවරුන්ගේ රාජ්‍යයක් කියලා. ඒ නැගෙනහිර චාලුක්‍යයන්ගේ රාජ්‍ය තමයි නැවත වර්ධනය වෙන්නේ වෙංගි කියන නගරයේ කේන්ද්‍ර කරගෙන. මෙන්න මේ හරිය තමයි වෙංගි නගරය. ඒ වෙංගි නගරයේ කේන්ද්‍ර කරගෙන නැවත චාලුක්‍යයන්ගේ රාජ්‍යයක් වර්ධනය වෙනවා නැගෙනහිර පැත්තේ. ඒක තමයි නැගෙනහිර චාලුක්‍ය කියලා කියන්නේ. නැගෙනහිර චාලුක්‍ය වශයෙන් හඳුනාගන්න මේක සියවස් 5කට පමණ කාලයක් මේ රාජ්‍ය වර්ධනය වෙලා තියෙනවා. වෙංගි චාලුක්‍ය කියලා කියනවා. ඊට පස්සේ නැවත කල්යාණි කියලා නගරයක් කේන්ද්‍ර කරගෙන චාලුක්‍ය බලයක් වර්ධනය වෙනවා. හරි. ඒතර ප්‍රධාන රාජවංශ දෙකක් රජ කියන්නේ ශාඛා දෙකක්. එකක් තමයි බටහිර චාලුක්‍ය අනිත් එක තමයි අපේ නැගෙනහිර චාලුක්‍ය. මේ බලන්න පුතේ බටහිර චාලුක්‍යයන්ගේ අගනුවර වාතාපිය නිසා අපි ඔවුන්ට කියනවා වාතාපි චාලුක්‍යවරු කියලා. මේ ටිකක් මුලින් තියාගමු. මොන චාලුක්‍යද? වාතාපි චාලුක්‍ය. නැගෙනහිර චාලුක්‍යයන්ගේ අගනුවර වෙංගි නගරේ නිසා වෙංගිපුරේ නිසා අපි ඔවුන්ට කියනවා අපේ වෙංගි චාලුක්‍ය කියලා. හරි. මේ රාජවංශ දෙක දුර්වල වීමත් සහ මේ රාජවංශ දෙක අවසන් වීමත් එක්ක කල්යාණි ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන නැවත චාලුක්‍ය බලයක් වර්ධනය වෙනවා. හැබැයි මේ චාලුක්‍ය වංශයේ තරම් දීර්ඝ කාලයක් සහ ප්‍රබල කණ්ඩායමක් නෙමෙයි. මෙන්න මේ හරිය තියෙනවා අපේ කල්යාණි කියලා නගරයක්. ඔය කල්යාණි නගරයටම තමයි විශේෂයෙන් අපි ඊට පෙර කතා කරා මේ මුස්ලිම් ආක්‍රමණිකයන් යටතේ කතා කරා අපි මතකද ඔයාලට මේ තානා කියන නගරයක් ගැන. ඒ තානා කියන නගරයම තමයි අපිට ඔය කල්යාණි කියලා කියන්නේ. ඒක කල්යාණිය කේන්ද්‍ර කරගත්ත චාලුක්‍ය පිරිසක් පිළිබඳව අපිට පොත්පත්වල තොරතුරු ලැබෙනවා. ඒක මෙන්න මෙහෙම මතක තියාගන්න එක මට උට් එකේ දීලා තියෙනවා. චාලුක්‍යයන්ගේ රාජ්‍ය ප්‍රධාන වශයෙන්ම තේ රාජවංශ දෙකක් යටතේ තමයි වර්ධනය වෙන්නේ. කොහොමද? නැගෙනහිර චාලුක්‍ය හා බටහිර චාලුක්‍ය. අගනුවර පදනම් කරගෙන චාලුක්‍ය බලය අපි කොටස් කරනවා කොහොමද? වාතාපි චාලුක්‍ය, වෙංගි චාලුක්‍ය හා කල්යාණි චාලුක්‍ය කියලා. කොහොමද මේ වාතාපි චාලුක්‍ය, වෙංගි චාලුක්‍ය හා කල්යාණි චාලුක්‍ය. එතකොට විශේෂයෙන් මේකෙන් අපිට මේ රාජවංශ තුනම පිළිබඳව අපි නිබන්ධනයේ තුල කරුණු ඇතුළත් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රබල දේශපාලනික කාර්යභාරයකට උරුමකම් කියන්නේ සහ විශාල දේශපාලනික බලවර්ධනයක් කරනු ලබන්නේ මේ කියපු බටහිර චාලුක්‍ය වරුන් යටතේ. හරි. ඒතර අපිට ඒකේ ඉන්න පාලකවරු වශයෙන් තමයි ඔය කුලකේසීන් කියන පාලකවරයා අපිට හමුවන්නේ.
ඔන්න ඔය කාරණා ටික අපි විශේෂයෙන්ම මේ පළවෙනියෙන්ම මතක තියාගමු. අපි ටියුට් එකේ කෙටි පැහැදිලි කිරීමක් තියෙන මොකද ඒක පොඩ්ඩක් අපි වෙනම සටහනක් විදිහට ලියාගමු. මේ ඔයාලගේ සටහන් පුත අරගෙන ඉන්දියානු ඉතිහාසයේ සටහන් ලියන පුත අරගෙන ඒක පොඩ්ඩක් අපි මේ කරුණු ටික තව පොඩ්ඩක් පැහැදිලි වෙන විදිහට ලියාගමු. මොකද ටියුට් එකේ මම මේ අර පොයින්ට් වශයෙන් තමයි කරුණු ටික දීලා තියෙන්නේ. මේ ටික පොඩ්ඩක් අපි විස්තරාත්මක වෙන විදිහට ලියාගමු. හරි. මාතෘකාව ලියාගත්තේ මේ චාලුක්‍ය වරුන්ගේ දේශපාලන ඉතිහාසය කියලා. චාලුක්‍ය වරුන්ගේ දේශපාලන ඉතිහාසය කියලා මාතෘකාව ලියන්න. චාලුක්‍ය වරුන්ගේ දේශපාලන ඉතිහාසය. चालुक्य वरुंगे देशपालन इतिहास चालुक्य वरुंगे देशपालन इतिहास कहते मेहम लियान विंध्या वनांतरेन सह 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 नर्मदा नदीन विंध्या वनांतरेन सह नर्मदा नदीन දකුණට ස්වභාවික දේශ සීමාවන්ගෙන් යුක්ත स्वाभाविक देश सीमावन्ගෙන් युक्त स्वाभाविक देश सीमावन्ගෙන් युक्त स्वाभाविक देश सीमावन्ගෙන් युक्त डेक्कन प्रदेशයේ තුල डेक्कन प्रदेशයේ තුල डेक्कन प्रदेशයේ තුල डेक्कन प्रदेशයේ තුල දේශපාලනික බලව්‍යාප්තියක් සිදු කරගත් 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 රාජවංශයක් හැටියට चालुक्यवरु हඳුනාගත හැකිය चालुक्यवरु හඳුනාගත හැකිය වෙනම යන ඊළඟට අලුත් උඩකින් මෞර්ය අධිරාජ්‍ය සමය තුල 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 डेक्कनය
ඩෙකෑනය මෞර්යයන් යටතේ පැවති නමුත් මෞර්යයන් යටතේ පැවති නමුත් මෞර්ය අධිරාජ්‍යයෙන් අනතුරුව මෞර්ය අධිරාජ්‍යයෙන් අනතුරුව සාතවාහනවරු ඩෙකෑන් වල ප්‍රථම අධිරාජ්‍ය ගොඩනගා ඇත. සාතවාහනවරු ඩෙකෑන් වල ප්‍රථම අධිරාජ්‍ය ගොඩනගා ඇත. සාතවාහනවරු ඩෙකෑන් වල ප්‍රථම අධිරාජ්‍ය ගොඩනගා ඇත. ප්‍රථම අධිරාජ්‍ය ගොඩනගා ඇත. ප්‍රථම අධිරාජ්‍ය ගොඩනගා ඇත. සාතවාහන වරුන්ගේ පරිහානියත් සමග ඩෙකෑනේ කුඩා රාජධානි ගණනාවක් ඩෙකෑනේ කුඩා රාජධානි ගණනාවක් ගොඩනැගී ඇත. අත්පෑන කියලා යනතේ පල්ලව රාජ්‍ය කදම්බ වරුන්ගේ රාජ්‍ය ගංග වරුන්ගේ රාජ්‍ය වාකාටක රාජ්‍ය ඉන් කීපයකි මෙම රාජ්‍යවල පරිහානියත් සමග චාලුක්‍ය නම් නව රාජවංශයක් ඩෙකෑන් වල නැගී එනු දක්නට ලැබේ. පැත්තේ ඊළඟට වෙනම ලියා ගන්න වෙනම රුලකින් චාලුක්‍ය වරුන්ගේ ඉතිහාසය
ප්‍රධාන කොටස් දෙකකට 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 බෙදා වෙන් කෙරේ. ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කෙරේ. ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කෙරේ. එක ප්‍රතිපෑන කියලා අරමුදල් උතුරකින් එක බටහිර චාලුක්‍ය බටහිර චාලුක්‍ය බටහිර චාලුක්‍ය දෙක නැගෙනහිර චාලුක්‍ය නැගෙනහිර චාලුක්‍ය බටහිර චාලුක්‍ය නැගෙනහිර චාලුක්‍ය right වෙනම ලියන්න තේ නිල් පෑනකින් බටහිර ඩෙකෑනයේ බටහිර ඩෙකෑනයේ බටහිර ඩෙකෑනයේ වාතාපිපුර හෙවත් ඒ වචන දෙක රතු පැන ලියන්න වාතාපිපුර හෙවත් බදාමිපුර දැන් අපේ සිතියම් වලදී ඒ වාතාපි ලකුණු කරන්නවොත් මතක තියාගන්න මේ තුංගභද්‍ර නදී තියෙනවානේ ඒ තුංගභද්‍ර නදිය ඒ වෙරළ තීරයක් අතරට තමයි වාතාපි එහෙම නැත්නම් බදාමි එන්නේ වාතාපිපුර හෙවත් බදාමිපුර මුල් කොටගෙන වර්ධනය වූ ප්‍රධාන චාලුක්‍ය පරපුර අත පැන ලියන්න ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ මැද සිට 8 වන සියවසේ මැද දක්වා 8 වන සියවසේ මැද දක්වා ක්‍රියාත්මක විය. එනම ලියන්න චාලුක්‍ය රාජ්‍ය යටපත් කොට චාලුක්‍ය රාජ්‍ය යටපත් කොට නව රාජවංශයක් රාෂ්ට්‍ර කූටයන් යටතේ වර්ධනය වීමත් සමග චාලුක්‍ය බලය
දුර්වල වී ඇත. චාලුක්‍ය බලය දුර්වල වී ඇත. ඊළඟට වෙනම ලියන්න. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ සිට නැගෙනහිර ඩෙකෑනයේ වෙංගිය කේන්ද්‍ර කොටගෙන නැගෙනහිර චාලුක්‍ය පරපුර වර්ධනය වී ඇත. නැගෙනහිර චාලුක්‍ය පරපුර වර්ධනය වී ඇත. අපිට ආපහු වෙනම ලියන්න. මීට අමතරව බටහිර චාලුක්‍ය පරපුරටම අයත් තෛල නැමැති රජ කෙනෙකු විසින් කල්යාණීය කේන්ද්‍ර කොටගෙන චාලුක්‍ය රාජ්‍යයක් බිහි කර ඇත. එතනම ලියන්නේ 10 වන සියවසේ සිට 12 වන සියවස